समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्षदं धम्मस्सवने कालो अयं भदन्ता धम्मस्सवने कालो अयं भदन्ता धम्मस्सवने कालो अयं भदन्ता साधु 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 नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से अतिभिक्कवे आसवा भावनाय पहातब्बा තේනිමානි පුඤ්ඤ ක්‍රියවත්තුනි කතමානි තේනි දානමයන් පුඤ්ඤ ක්‍රියවත්තුන් සීලමයන් පුඤ්ඤ ක්‍රියවත්තුන් භාවනාමයන් පුඤ්ඤ ක්‍රියවත්තුන් තේ ධර්මානුශාසනාවේ සදහවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ පින්වතුන් ප්‍රමුඛ ධර්ම ශ්‍රවණාබිලාසී සදහවර පින්වතුනි සබ්බාසව සූත්‍රයෙන් උපුටාගත් එක කොටසකුත් පුඤ්ඤ ක්‍රියවත්ත සූත්‍රයෙන් උපුටාගත් තව කොටසකුත් කියන කොටස් දෙකක් සංකලනය කරගෙන මේ රටේ පවතින යම් දෙයක් පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් කරන්න විස්තර ඉදිරිපත් කිරීමක් කරන්න ඒක යම්කිසි මුලාවක් තිබෙනවා නම් ඒක පැහැදිලි කරන්නටයි මම මේ ධර්ම දේශනාවෙහි අරමුණු වශයෙන් තබාගෙන තිබෙන්නේ. දැන් බලන්න සබ්බාසව කියන වචනේ තේරුම සියලු කෙලෙස් කියන එක. එතකොට මේ කෙලෙස් වලින් කොටසක් ගැන සඳහන් කරනවා මහණෙනි කෙලෙස් වර්ගයක් තියෙනවා භාවනාවෙන් බැහැර කළ යුතු. භාවනාව යන්නේ ඒකෙන් කියවෙනවා එතකොට කෙලෙස් නසන මාර්ගය කියලා. මතක තියාගන්න මේ වචනේ මතක තියාගන්න. ඒ වගේම කුද්දක නිකාය තුළ අංගුත්තර නිකාය තුළ පවතිනා පුඤ්ඤ ක්‍රියවත්ත සූත්‍ර දෙකක් තුස්සේ පෙන්නනවා පුණ්‍ය ක්‍රියා තුනක් යටතේ දානයත් පුණ්‍ය ක්‍රියාවක් සීලයත් පුණ්‍ය ක්‍රියාවක් භාවනාවත් පුණ්‍ය ක්‍රියාවක් කියලා. මේවා මේ මාධ්‍ය ඔස්සේ අපි දේශනා කරලා තිබෙන බැවින් දානීය සීලය මෙතන විග්‍රහ කරන්න යන්නේ. නමුත් භාවනාමය පුණ්‍ය ක්‍රියවත්තු කියලා වචනකුත් තියෙනවා. ඔබ හිතනවාද ආසව ප්‍රහීන කරන්න තිබෙන්නා වූ භාවනාවයි පුඤ්ඤ කරුවත්තු වල තියෙන භාවනාවයි එකක් කියලා. නෑ මම එහෙම හිතන්නේ නැහැ. මේක දෙකක්. දෙකක් විතරක් නෙවෙයි. මේ පුඤ්ඤ කරුවත්තු වල තියෙන භාවනාව කරන්න පුළුවන් පෘථග්ජනයට. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න පෙර වනාන්තරගත වී අතකලමතාන යෝගීව හිටපු අය දිවස දිවකන පරචිත්ත විඥානයේ ඔස්සේ ආසවක්ඛේ ඥානය හැර අනිකුත් ඥාන සමග ධානය සියල්ල ලබා ගත්තෙත් ඔය පුඤ්ඤ ක්‍රියවත්තු භාවනාව කරලා. ඒක පුඤ්ඤ ක්‍රියවත්තු භාවනාවේ කෙලෙස් නැසීමක් සිදු වෙන්නේ නැහැ. නමුත් භාවනාවක් සහ සංසුන් වීමක් තිබෙනවා. දැන් දානමය සීලමය භාවනාමය පුඤ්ඤ ක්‍රියවත්තු වල ගත්තාම විපාක තියෙනවා කියලා පෙන්වන්නේ. අඩු දානයට අඩු සීලයට මිනිසුන් අතර දුර්භාග්‍ය සම්පන්න විපාකය. මධ්‍යම දානයට මධ්‍යම සීලයට සෞභාග්‍ය මිනිසුන් අතර උත්පත්ති විපාකය. ඉහළ දානයට සහ සීලයට දෙවියන් අතර උත්පත්ති විපාකය. අවාසනාවකට එතන භාවනාවට විපාක තියෙන එක පැහැදිලි කරන්නේ අංගුත්තර නිකායේ පුඤ්ඤ ක්‍රියවත්ත සූත්‍රයේ. නමුත් කුද්දක නිකායේ පුඤ්ඤවත්ත සූත්‍රයේ පැහැදිලි කරනු ලබනවා ඊතේ ධම්මේ භාවිත්වා තයෝසුක සමුද්දේ අභ්‍යාපජ්ජං සුඛං ලෝකං පණ්ඩිතෝ උප්පජ්ජති. එහෙනම් දානෙනුත් සීලෙනුත් පණ්ඩිතෝ උපදිනවා භාවනාමය පුණ්‍ය ක්‍රියවත්තුනුත් පණ්ඩිතෝ උපදිනවායි කියලා තියෙන්නේ. ඒ පුණ්‍ය ක්‍රියවත්තු භාවනාව එහෙනම් ඉපදීමෙන් මිදෙන දුක් කෙලවර කරන එක වෙන්නේ නැහැ. දැන් අපි අර තුන් භවයේ ගමන් කළ සත්වයා ගැන හොයලා බලන්න. පාපෙන් අපාය ගිය, පිනෙන් කාමසුඛිතය ඉක්දන සහ ධානයෙන් බඹලෝ ගිය. දැන් ධානයේ බඹලෝ ගොස් දුක් ඈත් කරගෙන කලක් හිටියා.
එතකොට ධානයේ උදව් වුණේ බබලෝ යන්නනේ. ධානය උපදවාගත්තේ භාවනා කරලානේ. එහෙනම් ධාන උපදවා ගැනීමට කරන භාවනාව පුණ්‍ය කිරියවත්තු භාවනාවක්. ඒකට විපාක නේද හම්බ වෙන්නේ. රූපී අරූපී බඹතරවල සංසාරයේම විපාක. නමුත් මේ ලෝකෝත්තර විපාක කියලා කියන්නේ නැත්තම් කෙලෙස් නැසපුණු විපාක සංසාරේ විපාක වෙන්න බෑ. එහෙනම් මේක ලෞකික විපාක දෙන භාවනාව එකක්. ලෝකෝත්තර විපාක කරා ළඟා වෙන භාවනාව තවත් එකක් කියන එක මම නම් කලක් තිස්සේ තේරුම් අරන් තියෙනවා. සමාජයට කියන්නත් උත්සාහ කරනවා. නමුත් සමාජයේ බහුතරයක් එහෙම කල්පනා කරලා තියෙන බවක් පේන්නේ නැති නිසා තමයි මට මේක නිවැරදි කරන්න, නිරවුල් කරන්න වෙලා පවතින්නේ. මගේ ජීවිතේ මට අවුරුදු 55ක විතර කාලයක් මතක තියෙනවා. මේ අවුරුදු 10ක විතර කාලෙත් මා දකින්නවා මගේ මව්පියන්ගේ මව්පියන් ඇසුරු කළ විහාරස්ථානයේ හිටපු අය විහාරස්ථානයේ ඉක්මවා යමින් ඊට එහා භාවනා තියෙන තැනක් කරා යනවා හොයන්න. ඒක සෙනසුණක් බවට පත් වෙනවා. ගමේ පන්සලේ භාවනාව නැති නිසා භාවනා කරන්න ගියයි කියලා. ඒවා කලක් කළා. කළපුවා ඒවත් නතර වුණා. ඔවුන්ගේ ගමනුත් නතර වුණා. කරවපු අයත් අපවත් වේවා දාලා එතනින් එහාට ප්‍රතිඵල ලැබුණ නැහැ කියන එක මම අද දන්නවා. ඔවුන්ටත් ඒක ඇති වුණා. ඇයි ඒක එහෙම අතරමඟ නතර වුණේ සහ බුදු සමයෙන් පෙන්වන්නා වූ මේ සබ්බාසව සූත්‍රයේ භාවනාව නොවුනේ. අන්න එහෙමයි මම මේවා විමර්ශනය කරලා බලන්නේ. අනේ එතකොට මට තේරෙන කරුණක් තමයි කෙලස් යටපත් කරන්න භාවනා කරන්න පුළුවනි. කෙලස් ඈත් කරන්න භාවනා කරන්න පුළුවනි. කෙලස් නසන්නත් භාවනා කරන්න පුළුවනි. අන්න මේ අපේ මව්පියන් මුතුන් මිත්තන් එතරම් බුදු සමයේ ගැඹුර පිළිබඳව හදාරපු අය නෙවෙයි. ඔවුන් කවුරු හරි දීපු උපදෙස් අනුව කටයුතු කරපු අය. ඒ අනුව තමයි ඔවුන් දානය දුන්නේ සහ සීලය දුන්නේ සහ භාවනා කළෙත්. එතකොට ඔවුන් කවුරු හරි කියන භාවනාවක් කළා ඇරුණාම කරුණු තේරුම් අරගෙන භාවනාවකට ගියේ නෑ. අන්න එතන තමයි මේ දෝෂය තියෙන්නේ. නමුත් බුදු සමයේ බණාසා සෝවාන් වේ කියන වචනයක් අටද ඊට පස්සේ තියෙන භාවනාවක් තිබෙනවා. නැත්නම් සතර සෝතාපට්ටි අංග කියන කාරණාවේ මූලික වෙනලා තිබෙන්නේ කල්යාණ මිත්‍ර සේවනය, සතර දුකින් මිදෙන මඟ කියා දෙන කෙනෙකුගේ ඇසුර. ඒ කියා දෙන දේ සද්ධර්ම ශ්‍රවණය. මේ දෙක අරගෙන ඊට පස්සේ තමයි ඔය යෝනිසෝ මනසිකාරය සහ ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන්නේ භාවනාවට අයිති කොටසක්. එතකොට මෙන්න මේ යෝනිසෝ මනසිකාරයයි ධම්මානුධම්ම ප්‍රතිපදාවයි කියන සෝතපට්ටි අංගවල භාවනාවට අර මුතුන් මිත්තන් ගියේ නෑ. ඔවුන් සමහර අය අදටත් එහෙම ඉන්නවා බණ ඕන නෑ කියලා භාවනා කරන අය. මෙන්න මේ බුදුබණ දන්නේ නැතුව භාවනා කරන්නට යාම තියෙනක සිදුවෙන දේ ඔබට දැනට ලැබිලා ඇති, නැත්නම් ලැබෙන්න පුළුවන්. මා මේ කියන කරුණ අස්සෙන් පැහැදිලි කරගන්න. ඔබේ ක්ලේශයන්ට මුකුත්ම වෙන්නේ නැහැ. ක්ලේශයන්ට පහර දෙන ආයුධය ඔබට ලැබෙන්නේ නැහැ. ඔබ උත්සාහ කරනු ලබන්නේ පුණ්‍ය කිරිවත්තු භාවනාවක් ඔස්සේ කෙලෙස් යටපත් කරන්න. ගෙදර ඇවිදින් Tamanගේ අඩුපාඩුකම්, දුර්වලකම්, කුලමානීය මේ සියල්ල ගොහකම් තියාගන්න පුළුවනි. පොයට හෝ ඒ බඳු තැනකට ගිහින් දිනක් හෝ දින කීපයක් හෝ කෙලෙස් යටපත් කරගෙන ඉන්න පුළුවනි. කොහොමද මේක කළේ කියලා ඔබ දන්නවද? ඒක පිළිබඳව ඔබට වැටහෙන්න ඕන මෙහෙමයි. ඔබ කියලා කියන්නේ ඔබට පුද්ගලයෙක් වශයෙන් පෙනුනට සිත වශයෙන් ගත් කල ඔබට නිරන්තරයෙන් සිතුවිලි එනවා. ඇසෙන් කනින් නාසයෙන් දිවෙන් කයෙන් බාහිර ලෝකෙ දැක ගන්න සිතුවිලි එනවා. නැත්නම් කල්පනාවෙන් සිතුවිලි එනවා. මේ එකතු කරගත්ත සිතුවිලි ඔස්සේ ඔබ සිතුවිලි ගලා එන්න අවශ්‍ය මූලයක් සකස් කරලා තිබෙන්නේ. අපි හිතමුකෝ ජලාධාර ප්‍රදේශයකට අද වැස්සක් වැස්සයි කියලා. එහෙනම් ඒ ජලාධාර ප්‍රදේශයේ වතුර පිරලා තියෙනවා. දැන් ටික ටික පෙරි ගංගාවෙන් පහළට එනවානේ. ඔබට මේ ගංගාව නවත්තන්න ඕන නම් ජලාධාර ප්‍රදේශයේ හිඳෙන්න ආරනම දැන් හරහට බැම්මක් බැන්දට ජලාධාර ප්‍රදේශය නතර වෙන්නේ, වතුර ගලන එක නතර වෙන්නේ නැහනේ. නමුත් බැඳලා නවත්තන්න පුළුවන්. බැඳලා නවත්තපුවම පීඩනය වැඩුණොත් බැම්ම කඩාන යනවා. නැත්තම් පහත් තැනින් යයි ගලා ජලي දෙපැත්තෙන් යනවා. ගලන්න ජලය එනවා නම් ඒවා නවත්තන්න බෑ, කොහෙන් හරි කඩාන යනවා. අන්න වගේ මිනිසුන් ජීවත් වෙන්න ගිහින් ජීවිතයේ චිත්තාභ්‍යන්තරයට එකතු කරගත්තා වූ ක්ලේශ මූල කියලා බලවේගයක් තියෙනවා. ලෝභ දේශ මොහ බලය, බලපෑම.
මේක තමයි ආතතිය නැත්තම් පීඩනය කියලා කියන්නේ. මෙන්න මේ පීඩනය තමයි මිනිසාට මානසික දුක කියලා කියන්නේ. මේකට කැමති නැහැ. කිසිම කෙනෙක් මේකට කැමති නැහැ. හිතට දුකයි කියලා කතා කරන්නේ. ඒ නිසා ඔවුන් දන්නා මට්ටමින් මේන් මගහැරෙන්න මිදෙන්න නෙමෙයි මගහැර ඉන්නට උපක්‍රම හොයනවා. ඒ නිසා අන්ත පෘථග්ජනයා පවා හිතේ අමාරුව අයින් කරගන්න මත්පැන් ටිකක් බීලා නිදිමත කරගෙන නැත්තම් සිහි විකල් කරගෙන හෙට උදේ වෙනකල් එකකින් අමතක කරලා ඉන්නවා. ඊට එහා පැත්තේ ගිය මේ බුදුන් වහන්සේ 15 වෙනිට පෙර හිටියා වූ අතකලමතාන යෝගීනුත් මොකද කළේ? ගම සමාජය අතහැර ගොස් සමාජයට මුහුණ දෙන්නේ නැතුව සිත හුරු කරනවා. එතකොට පස්දොරට හමු වෙන කාරණා වනාන්තරේ මුණ ගැහෙන්නේ නැහැ. ඒකෙම යම්කිසි ගැටුම අඩුවක් තියෙනවා. අනතුරුව මේ සිතට එන රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, බයසෝක වේදනා වෙනුවට හදාගත් අරමුණක් එකතු කරනවා. එකතු කරලා ඒක වැඩි දියුණු කරනවා. අන්න මේ අරමුණක් වැඩිම කියන අර්ථය තමයි මේ බන දන්නේ නැති අය කරන වැඩේ. එතකොට අරමුණ නැවත නැවතත් මෙනෙහි කිරීම තුළ අරමුණ සිත බවට පත් වෙන බව ඒ අය දන්නේ නැහැ. තමන්ගේ හිතේ ඉඳ තිබෙනා වූ ලෝභය, දේශය, මෝහය මතකයේ අමතක වී යටපත් වී අරමුණ සිත බවට පත් වෙනවා. වෙහස මහන්සිය වැඩුවොත් විනාඩි 10ක් 15ක් පැයක් තිස්සේ මේ අරමුණම හිතේ තියාගෙන ඉන්න පුළුවන්. සමහරුන්ගෙන් භාවනා කරනවා කියන්නේ මොකක්ද කියලා අපම දෙන උත්තරය තමයි සිත ඒක අරමුණක තබා ගැනීම කියලා. මට නම් ඒ උත්තරේ හරි නෑ. නමුත් ඔවුන්ට හරියන්න පුළුවන්. මොකටද හිත ඒක අරමුණ තබා ගන්න? ඒක අරමුණක් බලවත් කරගත්තම අනිත් අරමුණ වලට එන්න හිතට ඉඩ නෑ. මම ආගේ උදාහරණයක් ගන්නවා. මම ඉන්න මේ පුටුව සුව පහසුයි කියලා හිතන්න හොඳට කුෂන් කරලා තිබෙනවා. තව සුව පහසු නැති පුටු ටික මෙතන පිරිසක් වාඩි වෙලා ඉන්නවා. ඔවුන් ඒවා වාඩි වෙලා ඇති වෙලා තියෙන්නේ. ඉන්න බෑ රිදෙනවා. ඔවුන් මේ පුටුවට එන්න කැමැත්තෙන් ඉන්නවා. මේක සුව පහසු නිසා. මා මේ පුටුවේ ඉන්න තුරු උන්ට මෙතෙන් එන්න පුළුවන්ද? ආසව වුණාට එන්න බෑ නේද? අන්නේ සුව පහසු අසනේ මා ඉන්න තුරු අනිත් අයට එන්න බැරුවා වගේ අරමුණක් හදාගත්තාම මේ අරමුණු තිබෙන තුරු හිතේ අනිත්වට එන්න ඉඩ නැහැ. ඔය සමත කියන එකේ තේරුම ඔන්නෝම සමතේටපත් කරනවා කියන එක. මේක තමයි මේ සමාජයේ සද්ධර්මයේ විවෘත නෝ සමාජයේ ජනප්‍රිය වෙලා භාවිතා වෙලා ගියේ. විවිධ අරමුණු ඔස්සේ සිත එක තැනක තබා ගැනීම. කෙලෙස් වලට පොඩ්ඩක්වත් පහර වදින්නේ නැහැ. සද්ධර්ම අවබෝධයක් වෙන්නේ නැහැ. ත්‍රිලක්ෂණයේ චතුස්සත්‍ය පටිච්චසමුප්පාද ධර්ම කරුණු වචන විතරක් පාඩම් වෙනවා අනුගමනය කරන්න තේරෙන්නේ නැහැ. මෙන්න මෙහෙම පැත්තක් මේ සමාජයේ භාවිතා වුණා පෘථග්ජනය අතර. ඒක තබා ගන්න. මේක මොකද්ද මේ කරන්නේ? මම දකිනවා මේකෙන් කරන්නේ Tamanගේ ක්ලේශ පීඩනය සමහර අය ඉටු කර ගන්නවා මේ අය යට කරනවා. දැන් අර ජලාශයක් කරහා බැම්මක් බැඳලා වතුරෙන් නැරුවාම ඒ වතුරෙන් ඇති වෙන පීඩණයට බැම්ම කඩාන යනවා. බැම්ම ශක්තිමත් නම් බැම්මට දෙපැත්තෙන් කඩාන යනවානේ. අන්න වගේ මේ ක්ලේශ පීඩණය හිතේ බලෙන් යටපත් කළොත් එහෙම මේක වෙනත් පැතිවලට යනවා සහ වෙනත් පැත්තකින් මතුවෙනවා. අන්නේ දෙපැත්ත හොඳට තේරුම් ගන්න. එකක් තමයි රෝග වශයෙන් මතුවෙනවා ඔබට. මේ ක්ලේශයන් කියන ඒවා තිබෙන්නේ ආශාවන් කියන ඒවා තිබෙන්නේ එක්ක සීමා සහිත නීති රීති යටතේ ඉටු කරගන්න. නැත්නම් සංසිඳව ගන්න. එතකොට සංසිඳව ගන්න ධර්මයේ තේරෙන්න ඕන ඉටු කරගන්න නම් නීති අනුකූල සීමා තියෙන්න වෙනවා. නමුත් මේ අත්කලමතාන යෝගයෙන් කලේ ඉටු කරගත්තත් මේ සංසිඳව ගත්තත් මේ යට කරන්න ක්‍රමයක් හෙව්වා. ඒ යට කරන වචන වලට කියන්නේ තදංග. තදංග කියන්නේ යටපත් කරනවා. මෙලොව වශයෙන් පුද්ගලයෙක් සෑහෙන වෙලාවක් මේවා එන්නේ නැතුව හිත තියාගෙන ඉන්නවා නම් ඔහු තදංග වශයෙන් යටපත් කරපු කෙනෙක්. ඔහු එයින් ලෞකික ධානයක් උපදවාගෙන බබලෝ ගිහින් ඉන්නවා නම් ඔහු විස්කම්බනේ කරපු කෙනෙක්. මොකද ත්‍රිපිටකය තුළ උගන්වන ධර්ම කාරණාවල බුදුවරු පැහැදිලි කරන්නේ කෙලෙස් සම්බන්ධයෙන් අනුගමනය කළ මාර්ග තුනක් තියෙනවා තමයි සමාජයේ තදංග විස්කම්මන සමුච්ඡේද කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ සමුච්ඡේද ප්‍රහාණයයි. සමුච්ඡේද ප්‍රහාණයේ මාවත පුණ්‍යකිරියවත්තු භාවනාවේ නෑ කියන එක උගන්නන අයයි ඉගෙන ගන්න අය සේරම තේරුම් ගන්න. එකයි වෙන්න ඕන කාරණාව. සමුච්ඡේද ප්‍රහාණය තිබෙන්නේ සබ්බාසව සූත්‍රයේ අත්තිබික්කේ ආසවා භාවනාය පහතබ්බා කියන මේ භාවනාවේ. ඒකට ධර්මයේ තේරුම් ගන්න නැතුව එන්න බෑ. හොඳයි මේ දෙපැත්ත අපි පැහැදිලි කරමු. මේ
අත්දැකීම් අද ඊයේ ලබන කෙනෙක් නෙවෙයි මම වසර 40කට පෙර මේ අත්දැකීම් වලට ප්‍රවිෂ්ඨ වෙන්නේ සහ මේවත් එක්ක පොරාලන්නේ. ඒ තුළ ලබාගත් අත්දැකීම් මාස්යෙන් සහ අනිත් අය මට කියපු කාරණා ඔස්සේ තමයි මම මේ ඔබට මේක කියන්නේ. මේ ක්ලේශ පරිදාහය එක ඉටු කරගන්න ඕන නැත්නම් නසා ගන්න ඕන. යටපත් කරන්න ගියොත් මොකද දන්නවද වෙන්නේ? මේක වෙනත් විදිහකට මතුවෙනවා. දැන් ඉටු කරගන්න බැරි තරුණ වයසේ ඉන්න යම් අයගේ විවාහයේ කල් යනකොට උන්ට මානසික තත්ත්වයන් මතුවෙනවා. නිකන් පිස්සු නෙමෙයි ඒ වාගේ. නමුත් ඒකට අර නීත්‍යානුකූල ඉඩ ලබා දුන්නාම හොඳින් ජීවත් වෙනවා. ඒ ඔය කෙලෙස් වැඩි අයට එහෙම පාරක් සමාජයේ පවතිනවා. නමුත් අපිට මේ පාරෙන් යන්න ඕන නම් ඒකට බුදුන් වහන්සේ වදාළ ධර්ම අවබෝධය තුළ යන්න ඕන. එහෙම නොගිය අය මම මට හමු වුණා. ඔවුන් මේ කෙලෙස් යටපත් කිරීම කියන කාරණාව ඔවුන්ගේ ජීවිතේ අනාගත අපේක්ෂා නැතුව බලාපොරොත්තු නැතුව ඒ වගේ කාරණා තුළ අපේක්ෂා බංගත්වයටපත් වෙලා ජීවත් වෙච්ච ගිහි පැවිදි අය මට මුණ ගැහෙනවා. ඔවුන්ගේ ආශ්‍රයෙන් තමයි මම මේ කෙලෙස් යටපත් කිරීමේ භාවනාවේ ලෙඩ රෝග මතක් කරන්නේ. කෙනෙක් මට මුණ ගැහෙනවා. ඔහුට මව්පියනුත් නැහැ, ගුරුවරයෙකුත් නැහැ, අනාගත ස්ථාවරයෙකුත් නැහැ. අවුරුදු 15ක් 16කට වඩා නැහැ. කොතරම් මේ ආතතිය බලවත්ද කියලා කියනවා නම් ඉසකයා ටික ඔක්කොම සුදු වෙලා තිබුණේ. අන්න කෙලෙස් යටපත් කරන්න නැත්තම් බලාපොරොත්තු ඉටු කරගන්න බැරි වුණාම ඒක රෝගයක් වෙන හැටි. පසු කාලීනව ඔහුට අපි උපදෙස් දුන්න රහසිගතව මේ අනාගතයක් මේක ඉඳලා නැහැ යන්න කියලා. ගිහින් ඔහු රැකියාවක නිරත වෙලා පසු කාලීන හම්බ වෙනකොට සලුකස් සුදු කෙස් ඔක්කොම ආපහු කළු වෙලා තිබුණා. දැන් ගියා නම් අරකේ තවදුරටත් ඒක දරා ගන්න බැරුව මානසික වශයෙන් උත්සන්න වෙලා පිස්සෙක් වෙලා දිවි නසා ගන්නව තව මොකක් හරි වෙනවා. තව කෙනෙක් මුණ ගැහෙනවා මට. මේ කෙලස් තියාගෙන සංසුන්ව ඉන්න උත්සාහ කරනවා. ඔන්න ඔහුට කලකට මූලාමාරුව. වෛද්‍යවරයෙක් ඒ පැත්තට බෙහෙත් කරනකොට අත පුරා මූණ පුරා හැමතැනම ගෙඩියනවා. ඒ පැත්තට බෙහෙත් කරනකොට ඒ පැත්තෙන් අර පැත්තට යනවා. මේක කීප වතාවක් මා දුටුවා. එනිසා ඔහුට ඒ අපේක්ෂා බංගත්වයේ පැවිද්ද සාර්ථක නොවන බව වැටහීම තුළින් ඔහු ඉවත් වුණා මේකෙන්. ඉවත් වෙලා මාස ගණනකට පස්සේ මුණ ගැහෙනවා ඔහු ප්‍රතිවලෙන්දෙක් විදිහට. දැන් අර ලෙඩ එකක්වත් නැහැ. දැන් තේරුණාද මම කියන දේ? කෙලස් යටපත් කරන්න ගියාම මේ පීඩණය වෙනත් රෝග විදිහට එනවා. ඔය දෙකක් විතරයි කිව්වේ. මෙන්න මේ විදිහට යම් අයට මේ ක්ලේශයන් යටපත් කිරීම තුළ මේක වෙනත් විදිහකට එනවා. කැස්ස විදිහට එනවා. එහෙමත් නැත්නම් තවත් රෝග හිසිරදේ විදිහට එනවා. මට තිබෙන මුල්ම අත්දැකීම තමයි සුදු ඇඳගත් තරුණයෙක් විදිහට සිතට කවදාවත් මුණ දීලා නැතුව S2 පියාගත්ත දවසේ හිසරදේ හැදුනා නැගිටින්න හිතුණා මේක නම් කරන්න බෑ කියලා. ඒ හිසරදේ මට දිනුන එකක් නෙමෙයි. නමුත් මා තරුණයෙක් වශයෙන් තාරුණ්‍ය ගත කරලා සතුට තුළ එකතු කරගත්තා වූ සිතුවිලි වල එකතුව පාලනය කරන්න බෑ ඒ තරම් වේගවත්. ඒකේ පීඩනය තමයි හිසරදේ කියලා කියන්නේ. ඒ නිසා එහෙම බලෙන් යටපත් කරන්න ගියාපම පුපුරා යාමක් සිදු වෙන පැත්තකට. තවත් මේ වගේ පැත්තට ගියාපම මොකද වෙන්නේ? හිසරදේ මුල් කොටගෙන ඊට පස්සේ තද හිසරදකින් පෙළෙනවා. එහෙමත් නැත්නම් තවත් කකුලේ අමාරුවක් හැදෙනවා. එහෙමත් නැත්නම් තව වාඩි වෙලා ඉන්න බැරි වෙනවා. මේ එක එක කාරණා හුරු වුණාම ඒව දිහා බලන් ඉන්නවා. මේ සිත සම්තුන් වෙලා ඒව දිහා බලන් ඉන්නවා. බලන් හිටවම ඒව දියුණු වෙනවා. සමහර අය මට කතා කරලා කිව්වා මූණේ නිකන් මැස්සෙක් යනවා වගේ දැනෙනවා කියලා. යන්නේ නැහැ. අර Tamanගේ යට කරන සිතුවිලි වෙනකොට තවත් සිතුවිල්ලක් එන හැටි. ඔබ දැකලා තිබෙනවද ඔය සමහර වෙලාව බලන් ඉන්නකොට එළියේ ඇහෙන් බලන් ඉන්නකොට ආකාශේ නිකන් කලාමැදිරියක් යනවා වගේ එකක් වෙනවා. එහෙම සතෙක් කියන්නේ නැහැ නමුත් ඔබට පේනවා නේද එහෙම? සතෙක් කියන්නේ නැත්තම් මොකක්ද මේ පේන සිතුවිල්ල නෙවෙයිද? ඔබට මේ අත්දැකීම නැද්ද? මට තියෙනවා මේ අත්දැකීම. ස්නේහඬව ඉන්න වෙලාවට එකපාරට සද්දයක් එනවා කන ඇතුලෙන්. කීං ගාලා විනාඩි දෙකක් තුනක් ගිහින් නතර වෙනවා. බාහිර ලෝක සද්දයක් නෙමෙයි ඒක. එහෙනම් ඇහුනේ කොහොමද එහෙනම්? එහෙනම් සද්දේ කියන්නේ සිතුවිල්ල නේද? Tamanට සිතුවිල්ලක් පහළ වුණා. ඒකනේ අර ඇහෙන්නේ. ඒක ඉවර වෙනකොට ඉවරයි. අන්න එහෙම මේවා තේරුම් ගන්න ඕන. එහෙනම් සද්ද කියන්නේ සිතුවිල්ල නම් භාවනා කරන්න ගින් ඇස්වේ පියාන ඉන්නකොට ආලෝකයක් පහළ වෙනවා කියලා කියන්නේ මෙහි තියෙන ආලෝකයක් එනවා නෙමෙයි සිතුවිල්ල ආලෝකයක් බවට පත් වෙනවා. මම ලොකුවට වර්ණනා කරන අය තමයි භාවනා කරන්න ගිහලා ආලෝකයක් දැක්කා කියන කට්ටිය.
මොන පිස්සුවක්ද? අතපහක වැඩක් නැති දෙයක්. සිත රැවටීමක් විතරයි. මේවා ලොකු දේවල් විදිහට සලකන්නත් එපා. මේවා බුදුසමයේ කෙලෙස් යටපත් කිරීමක් මේ පෙන්වන්නේ ධර්මයෙන් තොරව ගියාපහම. නමුත් මේවා බලන් හිටියොත් එහෙම මේවා දිහා බලන් හිටියොත් එහෙම වෙන දේ මම කියන්න කැමතියි. නැවත නැවත උත්සාහ කළොත් එහෙම ඒක තුළ අර ලෙඩ රෝග ඉසේ රදේන එක බඩේ අමාරු ඇති වෙන එක තව ඒ වගේ පැත්තක් තියෙන්න පුළුවන් එක අහවල් එක කියලා කියන්න බෑ. අර සිතුවිලි බලන් හිටියොත් යටපත් කරගෙන අන්න ඊට පස්සේ බාහිර ලෝකේ ඔබට තියෙන රූපය, ශබ්දේ, ගන්ධය, රසය වෙනුවට සිතේ සංසුන්කමට ගැලපෙන සිතුවිලි පේන්න ගන්නවා. ඔබට බුදු පිළිමේ පෙනුනත්, ඔබට දේවතාවෙක් පෙනුනත්, ඔබට ආලෝකය පෙනුනත් ඒ ලෝකේ තියෙන දේවල් නෙමෙයි පෙනුනේ. ඔබේ සිතේ තියෙන සංසුන්කමට ගැලපෙන සිතුවිල්ලක් විතරයි. ඔබ සිත දැක්ක ඇරුණාම පුද්ගලයෙක් කොට තව මොකුත් දැක්කේ නැහැ, මොනම අදිමකමක් මේකේ නැහැ. එනිසා මේ රටේ ඉන්න මේවා කරලා මෙහෙම හිතන් ඉන්න අයට මම මේ කියන්නේ. බුදු සමය ඔබ ගැඹුරු තේරුම් අරන් නැහැ. ඔබ නිකන් සිත සංස් වලින් යටපත් කරන්න ගිහිල්ලා සිතට එන දෙයට රැවටිලා. දැන් මේක බුදු සමය සඳහන් කළේ වනාන්තරගත වුණ අත්කලමතාන යෝගිගේ ප්‍රතිපදාව විදිහට. ඔවුන් ඔයිට වඩා මේක ආහාර අඩු කරලා බාහිර සමාජයට මුහුණ නොදී මේ සිත පුරුදු කළා. ඒ සඳහා වුන් පාවිච්චි කළා කසින නම් වූ තවත් අරමුණක් වලන එක. කසරි අපේ පොතේ 40ක් තියෙනවා ඒ ඕන එකක් තුල. දැන් මෙහෙම කරන්න ගියාම මොකද වෙන්නේ කියලා දන්නවද? වාඩි වෙලා හිත කෙලින් කොන්ද කෙලින් තියාන මෙහෙම කරන්න ගියොත් දැන් ඔබට බාහිර රූප ශබ්ද ගන්ධ රස අරමුණු වල ආසාවන්ට ඉඩ දෙන්නේ නැහැ, එන්න දෙන්නේ නැහැ. බලෙන් සිත ඔබ මට්ටු කරන්න හදනවා. සිත ඔබට හොරෙන් වෙන පාරක් හදා ගන්නවා. මම මේක දකින්නේ මෙන්න මෙහෙමයි. ඔය ඔබ ජීවත් වෙන මේ ප්‍රදේශ ආරම්භ බලන්න. මේ හේන් වල තිබෙනවා තෘණ වර්ගයක් ඉලුක් කියලා. මම දැක්කෙම මේක 1980ට පෙර 70 80 කාලේ ඔය අනුරාධපුර දිස්ත්‍රික්කයේ සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ආශ්‍රයමයි. දැකපු දෙයක් තමයි මේ කියන්නේ. මේක ගොවීන්ට හරි කරදරයක්, මෙතන ගොවිතැන් කරන්න බෑ. ඔවුන් මේක පිදුරු දාලා වහනවා. හැබැයි පිදුරු දාලා වහනවා කියන්නේ යට අලේ තියෙද්දි උඩින් කරන තර්ජනයක් බාධාවක් විතරයි. පිදුරු දාපු ටික මැරුණට යටින් ලියලා වෙන පැත්තකින් ආපහු පැලවෙනවා මම දැකලා තියෙනවා. ඒයි මුල ගලෙව්වේ නැති නිසා මුල තව තැනක් හොයන යනවානේ. තව ගොවීන් මම දැකලා තියෙනවා මේක මේ පිදුරු දාලා වහනවා වගේම ගින්දර තියෙනවා. ගින්දර තියාම ඒ ටික පිච්චුණාට වටේ ටික පිච්චෙන්නේ නැතම වටින් ආපහු ලියලනවා. ඒත් ඇයි මුල විනාශ නොකළ බැවින්නේ. ඔබට තේරෙනවද මේ ක්ලේශ මූලයල් විනාශ නොකර කරන භාවනාවක් මේක කියලා? එනවා වෙන පැත්තකට යනවානේ. ලෙඩ රෝග එක පැත්තක්. ශාස්ත්‍ර කියන්න පුළුවන් වෙන එක තව පැත්තක්. අනාවක කියන්න පුළුවන් එක තව පැත්තක්. කොන්ද කෙලින් තියන් හිටියොත් එහෙම තවත් වද දුන්නොත් එහෙම කොන්ද ගාවන් ඊට පස්සේ පටන් ගන්නවා කැරකිල්ලක්. හොයන්න යන්න එපා. වහාම આવොත් අතෑරලා දාන්න. ඉන් එහාට ඒක දිහා බලන් ඉන්න එහෙම එපා. මේක ඊට පස්සේ එන්න බලන් හිටියොත් වැඩි වෙනවා. මේක කුණ්ඩලාකාරණේ කුණ්ඩලිනී යෝගය කියලා කියනවා. ත්‍රිපිටකයේ කුණ්ඩලිනී යෝගය වඩන්න කියලා හැම නැහැ. ඒවා සමාජයේ මිනිස්සු හිත දියුණු කරන්න ගියාපම ඕවා පාවිච්චි කරලා තිබෙනවා. ඊට පස්සේ මේක කොඳු වැට පෙළ දෙක එළියට ඇවිදින් කැරකිලා ඔළුවෙන් ඉහළටත් යනවා පේනවා. බලන් හිටියකි. සමහරට ඔබ වාඩි වෙලා ඉන්නවා පේනකොට ඔබ සිවිලම දිහාට ගිහින් ඉන්නවා පේන්නේ නැති. එහෙම නැත්නම් ඔබ කැරක යනවා පේන්නේ. කොහෙවත් ගියෙත් නැහැ, මොකවත් පහළ නැහැ. ඔබේ සිත මෙහෙම සකස් වෙලා පෙවුණා. මේ බුදු සමයේ භාවනා කියන්නේ මෙහෙම හිතේ හදාගත්ත විඥා බලනවාට නෙමෙයි කියන එක නම් හොඳටම ඉගෙන ගන්න වෙයි. අනිත් එක තමයි මෙන්න මෙහෙම ක්ලේශය යටපත් කරන්න ගියාම ඔබ මේ ලෝකෙට කැමති නැති නිසා ඔබේ හිත මීට වඩා සුන්දර ලෝකයක් හදලා දෙනවා. මට හමු වෙනවා කෙනෙක්. එතුමන් වන්දනාමාන කරලා හවස ගෙදර වන්දනා කරලා සිත සංසුන් කරගන්න පුරුදු වෙච්ච කෙනෙක්. ඔහුට වන්දනා කරලා ඉවර වෙනකොට සිත සංසුන් දැන් ඇස් දෙක පියාගත්තාම ඔහුට ලස්සන මාලිගා පේනවා. එයා මේ ලෝකේ තියෙනව නෙමෙයි කියන්න බැරි තරම් සුන්දරයි. දැන් මේක දිහා බලන් ඉන්නවා මට දැන් භාවනාව පිටලා කියලා. මට හමු වෙනකොට කොතරම් මේකට ඇලුනද කියනවා නම් ගෙදර ඉස්සරහින් පෙරහැරක් ගියා හේවිසි ගහගෙන ඒකවත් එයාට ඇහෙන්නේ නැහැ. ඇයි අරකට ඇලුම් කරලා. දැන් මේ මාලිගා මේ ලෝකේ කොහෙවත් තිබුණාද? තමන්ගේ සංසුන්කමට ගැලපෙන සිතුවිලි වල ලස්සන දර පේන්නේ. ඒකයි ඔකට කියන්නේ ප්‍රඥාව දියුණු කිරීම නෙමෙයි සිත දියුණු කිරීම කියලා. දැන් මේක ඔස්සේ බලන් ඉන්න ගියොත් තව එහාට ඔන්න ඔය බුදු සමයට අවශ්‍ය නැති සමහර විට ඒවා
සුමහ ශ්‍රාවකින් ගාව තිබුණා. දිවස දිවකන පරිචිත ඥානයේ පුබ්බේ නිවාස ඥානය කියන මේ ඥාන සහ මේවා උපදින්නේ ඔය සිත දියුණු කරන්න ගියාම. නමුත් මේ සේරම පිරිහෙන දේවල්. ඔබට හම් වෙලා තියෙනවද අනාවැකි කියන අය? හොරු අල්ලලා දෙන අය. ටිකක් කල් කර කර ඉඳලා ඒක නැතුව යනවා අතහරිනවා නේද? ඒ කියන්නේ ඒවා පිරිහෙන දේවල්. ඇත්තටම මේ දැන් පේනවා වගේ මේ සිත සංසුන් කරගත්තාම කෙනෙකුට ඇහෙන්න පුළුවන්. කතා කරලා කියනවා වගේ අර කනට කීන් ගන්න සද්ද ඇහෙනවා වගේ යම් කිසි දෙයක් ඇහෙන්න පුළුවන්. ඒක බේතක් වෙන්න පුළුවන්, අනාගතයක් වැකියක් වෙන්න පුළුවන්. ඒ වගේම හොරකමක් වෙච්ච පාර පේන්න පුළුවන්. නමුත් හැමදාම කරන්න බෑ මේ කෙලෙස් යටපත් කරගත්තාම තියෙන සංසුන් භවයේ පැති. මේවා සිතේ මිනිස් සිතේ පොදු මිනිස් සිතෙහි අතීතත් වෙල මිනිසුන් හොයාගත්ත පැති. ඔය විද්‍යාව ඔස්සේ යන්න මේ බුදුරජාණන් වහන්සේ ලෝකෙට ධර්ම දේශනා කළේ. මතක තබා ගන්න. දිනක් මගේ හිතවතෙක් සමග ගමනක් යන ගමන් නිවසකට ගොඩ වෙනවා යම් කාරණයක් සඳහා. මේ නිවසේ මම වාඩි වෙලා ඉන්නවා. යා වැඩක් කරනතුරු ඉස්සරහින් තියෙනවා මේ තිරේ වගේ තිරයක්. මේක නිල් පාට මේ තිරයක් දාලා තියෙන්නේ. මට කිව්වා තිරේ දිහා බලන් ඉන්න. එතකොට විෂ්ණු රූපේ පේනවායි කියලා. ඒ වෙනකොට මම ඔය පේන හැටි දැනගෙන හිටියා. ඒ කියන්නේ පේන්න නම් ඒකේ පහළ වෙන්න බෑ, සිතේ පහළ වෙන්න ඕන කියන එක මම දැනගෙන හිටියා. ඒක දන්න නිසා මට ඒක දිහා කොතරම් වෙලා බලන් හිටියා විෂ්ණු රූපේ වෙනුනේ නැහැ. නමුත් ඒගොල්ලෝ ඒ නිල් පාටෙන් විෂ්ණු රූපයක් හදාන බලනවා. ඔය වසර 15ක් ඉස්සරලා බෞද්ධයෝ එකපාරට පන්සල් වලට එකතු වුණේ. මොකටද? බුදුරජාණන් වහන්සේගේ පිළිමේ ශාරීරිය සහ රිවුර ගාව රැස් බලන්න. අදත් ගිහින් බලන්න හිතපු අයට පහළ වෙන්නේ නැද්ද කියලා. ඒ නිසා හිතුවොත් පේනවා, හිතට ආවොත් පේනවා කියන එක ඉගෙන ගන්න වෙනවා. හිතට ආවොත් ඇහෙනවා කියන එක. ඒ නිසා මේ සිතවිලි වලක්වගෙන මේ පැතිවලට යන එක තුල තමයි අර රූපාවචර අරූපාවචර ධානය සහ ඥාන එකතු කරගෙන වුන් කෙලෙස් යටපත් කරලා බබලෝ පැත්තට ගියේ. අපි බෞද්ධ බවට පත් වෙලා බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ශ්‍රාවක බවට පත් වෙලා අපට ඕනකම තියෙන්නේ අනාවැකි කියන්න හරි මිනිස්සු රවට්ටන්න හරි විඥා පෙන්වන්න හරි නෙමෙයි. නික්ලේශී බවට පත් වෙන්න ක්ලේශ ප්‍රහීන කරන්න භාවනාව කරන්නේ කොහොමද කියලා දැනගන්න. මේක තව පැති තියෙනවා මේ වර්තමාන සමාජයේ. ඒවත් කියන්න වෙනවා. මේ දේශනාව මම යොදාගන්නේ වැරදි පැත්ත ගැන කතා කරන්න. නිවැරදි පැත්ත තවත් දේශනාවක් තුළ ඔබට අහන්න සලස්සන්නම් මම. අර අතිබික්කවේ ආසවා මේ භාවනාය පහතබ්බා කියන එකේ දැනගත්තු ධර්මයක් තියෙනවානේ. මෙන්න මේ කෙලෙස් යටපත් කරන භාවනාව නැත්තම් සංසුන්කම කරන්න ගියාපුවම සමහර අයට කලක් මහන්සි වෙනකොට ස්නායු රෝග හැදිලා නැති ලෙඩ මතුවෙනවා. මොකද ස්නායුට දරන්න බෑ මේ පීඩනය යටපත් කිරීම. තවත් සමහර අයට හිතෙනවා මෙච්චර භාවනා කරලා සෝවාන් වෙන්නේ නැහැ. සෝවාන් වෙන්නේ භාවනා කරලා නෙමෙයි ධර්මයේ තේරිලානේ. බලන්න ත්‍රිපිටකේ පෙරලා කොතන හරි භාවනා කරලා සෝවාන් වෙන කෙනෙක් ඉන්නවද කියලා? මා කියපු පොතේ නම් තියෙන්නේ හැමතැනම බණාසා සෝවාන් විය. බණාසා සෝවාන් විය සෝවාන් වූ පසු විදර්ශනා වැඩි හැකියි මට තේරෙන දේ. බණාසා සෝවාන් වෙන්න ඕන නෑ නිකන් සිත සම්පත් කරන කලක යටපත් කරන එක ඕන කෙනෙකුට කරන්න පුළුවන්. මම දන්නවා ධර්මශාලාවල අයන්න දැන් නැති අම්මලා පවා භාවනා කරනවා. මේ Taman රවට්ට ගැනීමක් නේද කරන්නේ? මෙන්න මෙහෙම අර සංසුන්කමක් තියෙනවා ටිකක් වෙලා ඒක බිඳ වැටෙනවා. කෙලස් ටික Tamanගේ හිතේ තියෙනවා කියලා තේරෙනකොට ඊට පස්සේ කල්පනා කරනවා සෝවාන් වෙන්නේ නැත්තේ පාරමිතාවක් තියෙන නිසා. ඔන්න යාලා ඇත් වෙනවා පාරමිතා පුරන්න යන්න ඊට පස්සේ බුදු වෙන්න යන්න හරි. තව සමහර අය ඊට පස්සේ මෙහෙම ඉන්නකොට යාට ඇහෙනවා කතා කරනවා කවුරු හරි. අර කනේ කීන් ගන්න සද්දේ කවුරුත් කරපු වැඩක් නෙමෙයි තමන්ගේ හිතට ආපු දේ වගේ මේ කිසිම බාහිර කෙනෙක් කතා කරනවා නෙමෙයි මේ. තමන්ගේ හිතවිලි තමයි මේව හදලා දෙන්නේ. දැන් හිතවිලි වලින් සමහරුන්ට බුද්ධ ශාසනය රකින්න බාර දෙනවා. අනාගත බුද්ධ ශාසනය රකින්න බාර දෙනවා. එක එක කාරණා බාර දෙනවා. සමහරු ඇහුන් නැති වුණාට දිවියොත් එක්කලා කතා කරනවා. මේ කෙලෙස් යටපත් කරන්න ගියාපම ඔබේ සිත ඔබ රවට්ටන හැටි මේ එකම විද්‍යාවක්වත් කරන්න නෙමෙයි තථාගත බුදු පියාණන් වහන්සේ ධර්ම දේශනා කළේ ඔබේ සිතේ කෙලෙස් සංසිඳවා ගන්න. ඒකට ඔය එලි බලන්න ඕනෙත් නැහැ, ආලෝකේ පේන්න ඕනෙත් නැහැ, උඩ යන්න ඕනෙත් නැහැ. මොකක්වත් ඕන නැහැ. අතෝ තබා ගන්න. තවත්
කෙනෙක් මම දකිනවා මෙහෙම. ඔහු මේ සංසුන් කරන්න ගිහින් සිත සංසුන් කරනකොට ඔහුට පෙන්ලා තිබෙන්නේ මේ ඔහුගේ බඩවැල කටින් එනවා. හැබැයි කවදාවත් ආවේ නැහැ. නමුත් දැකලා අප්‍රියාවක් ඇති කරගෙන. ඔබට පේනවද මේ සිතට හදලා මේවා බලන්නේ කියලා? මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු වෙන්න දෙන්නේ නැතිව සිතට හදලා බලන එකට නෙවෙයි භාවනාව කියන්නේ. සිතේ මම මෙහෙම පෙන්වන්නම් ඔබට තේරුම් ගන්න. තරහෙන් නින්දට යන්න තරහට ගැලපෙන සිතුවිලි පේන්නේ නැද්ද? සීතලෙන් නින්දට යන්න සීතලට ගැලපෙන සිතුවිලි පේන්නේ නැද්ද? රෝගීව නින්දට යන්න උණට ගැලපෙන සිතුවිලි පේන්නේ නැද්ද? මේ කයේ පවතින තත්ත්වයේ සංසුන් හෝ නොසන්සුන් තත්ත්වයට අනුව තමයි සිතුවිලි පහළ වෙන්නේ. එතකොට ඒ සංසුන් වීම නික්ලේශී සංසුන් වීමක් නෙමෙයි බලෙන් සංසුන් වීමක්. අර මම ඒකට දකින්නේ පහළට ගලන ජලය වෙන පැත්තකට හැරෙව්වා විතරයි ගැලීම නතරුනේ නැහැ. දැන් මහවැලි ගංගාවේ ජලය එනවා නුවර හරහා රවුමකුත් යනවා. ගියානම් යන්නේ පල්ලෙහාටනේ. නමුත් පොල්ගොල්ලෙන් වේල්ලක් බැඳලා වෙන පැත්තට හැරෙව්වා. ගලන එක නතර වුණේ නැහනේ. ජලය එන නිසා ගලනවා වෙන පැත්තකට යනවා හරවපුවාම. අන්න වගේ මේ සිතවිලි වල පැවැත්ම කාම වෙනුවට රූපාරූප පැති වලට පැවැත්ම තමයි මේ වෙන් කරලා තියෙන්නේ. මේ නිසා මේ අය සෝවාන් ආදී මාර්ගඵල පිළිවිලින් නිවීම ප්‍රත්‍යක්ෂ කරන්න ඕන නම් මේ කියන තමන් රවට්ට ගන්න මේ පිටින් ගන්න දේවල් කරලා බෑ. මොකද ඒකේ අන්තිමට පෙන්වන්නේ අභ්‍යාපජ්ජං සුඛං ලෝකම් පණ්ඩිතෝ උප්පජ්ජති. ඔබට ඉස්සර වෙලා බුදු සමයට පෙර හිටියා වූ ආලාර කාල මුද්දකාරාම පුත්‍ර පවා මීට වඩා හුඟක් මේ දේවල් ලැබපු මහා කල්ප 500ක් ඈත දැකපු අය. ඔවුන් ගැන පොතේ කියවෙනවාද සෝවාන් ආදී මාර්ගඵල වලින් ප්‍රත්‍යක්ෂ කටයුතු නිවීම ලැබුණයි කියලා? නිවීම නොලබා කරන භාවනාවක් තියෙනවා. ඒකෙන් තමයි රූපාවචර අරූපාවචර බඹලෝ යන්නේ. සසර දික් කරගත්ත ඇරුණාම හොඳයි ඒ ධානයට විපාක නැද්ද? තියෙනවා. ඒ සංසුන් බවක් තියෙනවා. නමුත් සංසුන් බව නිවීමක් නෙමෙයි ආයතනයක්. නිවීම කියලා හිතනවා. හුලංගසා පුරවලනද බැලුමේක උත්සාහයක් තියෙන හුලන් ටික බහින්න. කට පුරවලනොත් එහෙම ටික ටික බහැලා හිටු අතාතත්වයට එනවානේ. මෙන්න මේ වගේ මේ ධානය පිරිහෙනවා කියන්නේ හුලම් බහිනවා වගේ එකක්. එතකොට ඒක ඉවර වුණාම ආය ආපහු මිනිස්සුන් අතර එන්නත් නැහැ හීන ප්‍රතිසන්දියකට එන්න. මොකද කෙලෙස් යටපත් කර බැවින්. ඒ නිසා කෙලෙස් යටපත් කරන පාරේ තදංග විස්කම්බන. ඉතින් සද්ධර්මයේ තේරුම් ගන්න තරම් වාසනාවක් නැති ඇහෙන්නේ නැති අයට කෙටි කාලීනව මෙහෙම දෙයක් කරනවට අපි විරුද්ධ නැහැ. නමුත් ඒක දිගින් දිගට කරන්න යන්න එපා. ඒක පුපුරා යාමක් සහ වෙනත් පැතිවලට යනවා. අපි හිතමුකෝ ත්‍රිකුණාමලෙන් පිටත් වෙලා කතරගම යන්න පටන් ගන්නවායි කියලා. ඉතින් පාර දිගේ යන්න ඕන. යනකොට වෙළඳ පොලක් හරි තව හැරෙන්නලයක් තව මොන හරි හම්බ වෙනවා. ගමන අතහැරලා එහාට හැරලා ගියාම ගමන අමතක වෙනවානේ. මේ බෞද්ධකමේ අන්ද අවසන් ඉලක්කය නිර්වාණය නම් වූ දෙක මැරිලා ලැබෙන එකකුත් නෙමෙයි අනාගත බුදුහාමුදුර ලබා දෙන එකකුත් නෙමෙයි ජීවිතය තුළ තියෙන්න ඕන දෙයක්. ඒකට ඕනේ ධර්මයේ සරණ ධම්මන්තරණං ගච්ඡාමි තියෙන්නේ. ඔබට කියන්න පුළුවන්ද මේ භාවනා කරලා සාවාන්දි ලබාගත්ත කිසි කෙනෙකුට එතෙන්ද ධම්මන්තරණං ගච්ඡාමි ගලපන්න පුළුවන්ද? බෑ. ඒක ධර්මයේ සරණක් නෙමෙයි. එහෙනම් මොකක්ද ඒකේ සරණ? ඒකට මම නමක් තියලා තියෙනවා. කෙනෙක් ජීවත් වෙලා පව් එක්රැස් කළොත් එහෙම පාප කර්මයේ සරණ. එතකොට පවෙන් අපාය යන්න පුළුවන්. කෙනෙක් ජීවත් වෙලා පින්නකම් රැස් කළොත් එහෙම පුණ්‍ය කර්මයේ සරණ. පිනෙන් මිනිසුන් අතර හෝ දෙවියන් අතර උපදින්න පුළුවන්. කෙනෙක් ජීවත් වෙලා ධාන කර්ම රැස් කළොත් එහෙම ධාන කර්මයේ සරණ. එතකොට රූපී අරූපී බඹතල යන්න පුළුවන්. මේ තුනම කම්මං සරණං ගච්ඡති නේද? පාපයත් කම්මං සරණං ගච්ඡති. පෘථග්ජන මට්ටමේ දානයත් සීලයත් කම්මං සරණං ගච්ඡති. පෘථග්ජන මට්ටමේ භාවමාවත් කම්මං සරණං ගච්ඡති. පැති තුනක් විතරයි. එහෙනම් අපි කර්ම මාර්ගයේ නරක එක හොඳ එක හොඳ මේක ඔස්සේ යනවරුනහම තථාගතයන් වහන්සේ වදාළ ධර්ම මාර්ගයට අවතීර්ණ වෙලා නැහැ මේ අය. ඉතින් ඒ නිසා මේවා කරන අයට ඊට පස්සේ තේරෙවි ඔය ලෙඩ රෝග එහෙම නැත්නම් තවත් කාරණා තව වාසිත් වෙන්න පුළුවන්. ඔය තාත්තර එහෙම කියන්න ගත්තාම සමහර විට. නමුත් Tamange ඇතුළත බලන්න. ඔබට මම රහසක් කියන්නම්. මේ
නික්ලේශී බවට පත්වීම සඳහා තථාගතයන් වහන්සේ දේශනා කළා වූ ධර්ම න්‍යාය කීපයක් තියෙනවා. මේ එකක් පාසලේ කටපාඩම වෙනුවට ඔබේ දැනුම ඔබේ දැක්ම බවට පත් වෙන්න ඕන. ඔය මම කියන පාරවල් වල යන්න ත්‍රිලක්ෂණය දැනගන්න ඕන නැහැ. චතුස්සත්‍ය දැනගන්න ඕන නැහැ. පටිච්චසමුප්පාද නිරෝධය දැනගන්න ඕන නැහැ. සතර සතිපට්ඨානය දැනගන්න ඕන නැහැ. කර්මක්ෂය කිරීමේ කර්මය දැනගන්න ඕන නැහැ. මරණ සතිය දැනගන්න ඕන නැහැ. මම මේ වචන ටිකක් ඉදිරිපත් කළේ ත්‍රිපිටකය තුල නිවන් මඟ පවතිනා වූ මාර්ග කීපයක් ඔය ඉදිරිපත් කළේ. ඔය එකක් තේරුම් ගත්තාම ඔබට ඔබ පිළිබඳව තේරෙනවා. ඔබේ ඇතුළත හමු වෙනවා. හමුවෙන් පස්සේ ඔබට අර පුණ්‍ය කිරිවත් තුල භාවනා වෙනුවට විදර්ශනා භාවනාවලට යන්න පුළුවනි. ඒක තුල තමයි සසර උපදින්න තියෙන දුකට හේතු නැති වෙන්නේ. මේවෙන් කරන්නේ දුකට හේතු ඈත් වෙන එක. හින්දා කාම භවයෙන් මගහරින්න පුළුවනි. ලෞකික ධානයක් හම්බ වුණොත්. නමුත් රූප භවයේ හෝ අරූප භවයට අහු වෙලා බුදුවරු පහළ වෙන කාලයක් නැති වෙන කලින් ඉඳලා ආය ආපහු මෙහෙ එනවා. සසර දික් කරගත්ත ඇරුණාම සතර නිමාවට අවස්ථාව කරගත්තේ නැහැ. නමුත් අවාසනාවකට වර්තමාන සමාජය තුළ මේ බුදු සමයේ ධර්ම විනය විග්‍රහය විවෘත නොවූ කාලයක් තුළ යම් යම් අය අත්හදා බලන්න ගිහින් ධර්ම කරුණු පැහැදිලි කිරීමකින් තොරව මේ භාවනා ක්‍රම කරන්න සහ කරවන්න ගිහින් එයින් ලබා ගත්තා වූ සංසුන් සමාධියට ලොල්ව එකක් කියන්න වෙනවා. දැන් ඔබ රූපයට, ශබ්දයට, ගන්ධයට, රසයට ආසයිනේ. නමුත් මීට වඩා මේ අරමුණු වෙන්නේ නැති තැන සංසුන්. එතකොට ඒ අරමුණු වෙන්නේ නැත්නම් හම්බ වෙන්නේ කෙලස් නැති වෙලා නෙමෙයි. වෙනත් අරමුණකට හිත පුරුදු කිරීමෙන්. මේකට කියනවා සමාධි. හැබැයි ලෝකෝත්තර සමාධි නෙමෙයි මිත්‍යා සමාධි. නමුත් මේ සමාධියේ තියෙන සංසුන් භවයේදී ඔබට gedara dore තියෙන දුක් ටික නැති හින්දා ඔබ මේකට ඇලෙනවා. එතකොට ඒ සමාධියනුත් ඔබ ඊට පස්සේ මම හදා ගන්නවා. මේ නිසා මම මෙතන තවත් කරුණු කීපයක් කියන්න කැමතියි තේරුම් ගන්න. මේ සමාධි කියන ඒවා ඔක්කොම එකක් නෙවෙයි. එහෙනම් සම්මා සමාධි මිත්‍යා සමාධි කියලා දෙකක් දේශනා කරන්නේ නැහැ නේ බුදුරජාණන් වහන්සේ. සමාධින් භික්ඛවේ භාවේත මහන්නේ සමාධිය භාවිතා කරන්න වඩන්න කියලා තියෙනවා. ඒ ඔය ආලාර කාලාමලා උද්දකාරවලා වඩපු ලෞකික සමාධි කියලා ඔබ හිතනවද? නැහැ. මේක මේ සංසුන් ස්වභාවය තව ටිකක් එහාට යනකොට මෙහෙම පැහැදිලි කරන්නම් මම. මේ විග්‍රහය මහා කච්චායන මහරහතන් වහන්සේගේ මතක තියාගන්න. මේවා මේ සමාජයට එන්න ඕන. උන්වහන්සේ වදාහරනවා ධානානි විරාගෝ තානි ද්විදානි කියලා. අන්න ඒක ඉගෙන ගන්න. ඒවා දෙකක් තානි ද්විදානි. මේ ධානාන් විරාගෝ කියන එක මම කියලා දෙන්නම් මෙහෙම. අර සංසුන් සමාධියට පත් වුනහම ක්ලේශයන් ඒකේ නැති බැවින් ඒක විරාගෝ තමයි. ඒ ක්ලේශයන් යටපත් වී බැවින් ඇති බැවින්. නමුත් මේ ආර්ය ධාන කියන මට්ටමේදී විරාගෝ කෙලස් නැති බැවින්. ඒ නිසා කෙලස් යටපත් වී තියෙන සංසුන් බව සහ කෙලස් යසී තියෙන සංසුන් බව එකක් නෙමෙයි දෙකක්. තානි ද්විදානි. අර කෙලස් යටපත් වී තියෙන ස්වභාවය උන්වහන්සේ ඊළඟ පදයෙන් විග්‍රහ කරනු ලබනවා. බොජ්ජංග විප්පයුක්තානි. ඒ කියන්නේ ඒකට සති ධම්මවිචය විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ෂා කියන බොජ්ජංග වලට නෙමෙයි ලබලා තිබෙන්නේ. ධර්ම මාර්ගය යන කෙනාට හම්බ වෙන්නේ බොජ්ජංග සම්පයුක්තානිච. බොජ්ජංග වැඩිමෙන් ලැබෙන සංසුන් බවක්. බොජ්ජංග වැඩෙනවා කියන්නේ කෙලස් නැතිනවා. අරකේ කෙලස් යටපත් වෙනවා. ඊළඟට වදාරනවා. බොජ්ජංග විප්පයුක්තානි බාහිරකානි. බොජ්ජංග රහිත මේ සමාධිය සසුනෙන් බාහිරයි. අන්න ආලාර කාලම්ලා උද්දකරාම් පොත්තල හතුන හිටපු අය නෙවෙයිනේ. ඔබත් අද සුදු ඇඳුමක් ඇඳගෙන හරි සිවුරක් ඇඳගෙන හරි මේ වැඩේ කරපුවාම ඔබ හිතන් හිටියට බුද්ධ ශාසනය කියලා හතුනෙන් පරිබාහිරයි. අන්න ඒකයි මට කියලා දෙන්න ඕන. නමුත් මේ සංසුන් සමාධිය වඩලා තිබෙනවා නම් එතනින් එහාට යන්න ඕන පාරක් විමුක්තායතන සූත්‍රයේ තියෙනවා. ඉදිරියට කරන ධර්ම දේශනාවක් තුළ ඕනේ නම් ඔබට අහලා දෙන්න පුළුවන්. ලබා දෙන්න පුළුවන්. ඒක අතහරින්න ඕනේ නැහැ. ඒක පදනම් කොටගෙන යන්න ඕන පාරක් තියෙනවා. අපි ඒක මෙතන පැහැදිලි කරන්න ගන්නේ නැහැ. දැන්
බොජ්ජංග සම්පයුක්තානි අරිය පුද්ගලයන් අන්න රහස එළි වුණා. බොජ්ජංග සහිත ධානය තියෙන්නේ සෝවාන් වලින් එහා පැත්තට ආර්ය පුද්ගලයින්ට. දැන් මේ බොජ්ජංග සහිත ධානය සහ රහිත ධානය කියන දෙක පිළිබඳ අවබෝධයක් තිබෙනවද ඔබට? සද්ධර්ම ශ්‍රවණේ කල්යාණ මිත්‍ර සේවනයේ යන පාර දැනගෙන යන්න ඕනනේ. ඒ කියන්නේ අපිට දුක් ගෙනත් දෙන්නේ බාහිර ලෝකේ තියෙන දේවල් නොව අපි විසින් හදාගත්තා වූ ක්ලේශ ධර්මයන් විසින් බව. ඒවායේ පීඩනීය දුක බව. ඒවා හදාගත්තෙත් අපි නම් ඒවා ඉවත් කරන්න පුළුවන් බව. ඒ ඉවත් කිරීමට තථාගතයන් වහන්සේ වදාළ ධර්ම න්‍යායක සරණ ඕනේ. ධර්ම න්‍යායක් පාවිච්චි කරන්නේ නැතුව අයන් ආයනවත් දන්නේ නැතුව මෙහෙම කරන්න ගියාපුවම ඔබ උපාසක ඇඳුමින් ඉන්නවා වෙන්න පුළුවන්. භික්ෂුව ඇඳුමින් ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් ඔබම හිතන් හිටියට මේ බෞද්ධ භාවනා කියලා ඔබ ගිහින් තියෙන කෙලෙස් යටපත් කරන බාහිර කානිවල. ඉතින් බාහිර කානිවල ප්‍රතිඵල තියෙනවා. අනාවැකි කියන්න පුළුවන් වෙයි, ලෙඩ රෝග අඩු වෙයි, සාස්ත්‍ර කියන්න පුළුවන් වෙයි. ඒ වගේ බාහිර දේවල් තියෙන්න පුළුවන් තමයි. ලෙඩ රෝග සමහර අයට සංසුන් වෙනකොට අඩු වෙනවා, සමහර අයට නැති ලෙඩ මතුත් වෙනවා. මතු වෙන විතරක් නෙමෙයි කාලයක් තිස්සේ මේක අයින් කරගන්න බෑ හිතෙන්නේ ඊට පස්සේ. මේ හිතට යමක් ආපුවම මේක දිහා බලන් හිටියොත් ඒක බලවත් වෙනවා. ඊට පස්සේ ඇස් දෙක පියා ගන්නකොට මොතෙන්ද වැටෙනවා වරුනහම ඊට එහාට අරුණ විදර්ශනාවට යන්න බෑ. ඒවා වද බවට පත් වෙනවා අන්තිමට. ඉතින් ඒ නිසා මේ පැහැදිලි කරන කරුණ වල මම අද පැහැදිලි කරේම මේ වචන දෙක ගත්තෙත් ඒකට මම. අර සබ්බාසව සූත්‍රයේ තියෙන කාරණාව ධර්මයේ තේරුම් ගත්තෙන් පස්සේ ඒක ආසව ප්‍රහීන කිරීම සඳහා තියෙන එකක් නේ. ආසව කියන්නේ දුක් වලට හේතු. නමුත් පුණ්‍ය කිරියවත්තු භාවනාවේ පෙන්වන්නේ අභ්‍යපජ්ජං සුඛං ලෝකං පණ්ඩිතෝ උප්පජ්ජති. උපත කෙලවර වෙනවා නෙමෙයි. අර ජරා ව්‍යාධි නැති නැත්නම් මේ කායික දුක් නැති සංසුන් ස්වභාවයක ඉන්න පුළුවන් රූපී අරූපී බඹතල උපදිනවා කියලා තියෙන්නේ. හරිනේ ඉතින් ඒක. එනිසා ඔබ අපි තෙර පරපුර විසින් මනාව ආරක්ෂා කරගෙන ආවා වූ කටපාඩමින් ගෙනාවා වූ අනතුරුව ග්‍රන්ථාරූඪ කළා වූ අනතුරුව 56 පාලිය සිංහලට පරිවර්තනය කළා වූ මේ ග්‍රන්ථ තුල තථාගතයන් වහන්සේ වදාළ පෙළ දහම තියෙනවා. පෙළ. අන්නේ පෙළ තේරුම් අරගෙන පෙළ ඔබේ බවට පත් කරන අනුගමනය කරන්න මහන්සි වෙන්න. එවිට භාවනාව කියන්නේ පොයට විතරක් කරන්න ඕන එකක් හරි ඉඳගත්තාම විතරක් කරන්න ඕන එකක් හරි කියලා නම් ත්‍රිපිටකයේ කියවෙන්නේ නැහැ. විවේක තියෙනවා නම් ඉඳගෙනත් කරන්න පුළුවනි. නමුත් ඉන්ද්‍රිය භාවනා සූත්‍රයම ගත්තාම ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් එන අරමුණ සම්බන්ධයෙන් කරන්න ඕන වැඩක්. අරමුණු එන්නේ නැතුව ඉන්න නෙමෙයි උත්සාහ කරන්න ඕනේ. එන අරමුණේ බරයින් කරමින් අනාගත සතරක් හදන්න නැතු වෙන්න කරන එකක්. ඒක තේරුම් ගත්තාම කරන්න ඕන කාරණාවක්. ඒ සම්බන්ධයෙන් අපි භාවේත කුසල ධම්මේ ආසේවති වඩ්ඩේති ඒතායති භාවනා කියන මාතෘකාව යටතේ තවත් ධර්ම දේශනාවක් කරමු ඉතින්. හරියට කියලා දෙන්න. මේක පැහැදිලි කළේ මේ සමාජයේ බුදුදහම ගැඹුරෙන් හදාරන්නේ නැති අය මේ පාරවල් ඔස්සේ ගිහින් ලෙඩ හදා ගන්නවා, අතරමං වෙනවා, අපරාධ සසර දික් කර ගන්නවා. එහෙම නැත්නම් සැබෑ තෙරුවන් සරණ දෙන්න බැරි වෙලා මං මුලා වෙනවා. නමින් බෞද්ධ. නමුත් ගිහින් තියෙන වැරදි පාරක. එහෙනම් මම දකිනවා මේ මත්පැන් පානය කරන සූදුවට යන කෙරොයින් ගන්න පුද්ගලයාත් කරන්නේ වැරදි. නමුත් සසර හදා ගන්නවා නම් බුද්ධෝත්පාදක ධර්මයේ වරද්දාගෙන ඒත් වැරද්දක් නෙමෙයිද? ඒක ලොකු වැරද්දක් අරට වඩා. සසර දික් කරගන්න එක. ඒ නිසා තමයි ඔය ගුරු ඇසුරක් ඕන කියලා කියන්නේ. කල්යාණ මිත්‍ර සේවනය කියන එකේ තේරුම සදහම් තේරුම් අරගෙන ඉහාත්ම වශයෙන් මේ ජීවිතේම දුකට හේතු නැති කිරීමෙන් දුක් නැති කරගන්න පුළුවන් කියන පාර කියලා දෙන්න අයගේ ඇසුර. ඒක අදත් එදා බහුතරයක් වශයෙන් අදටත් නෑ කියන්නේ නැහැ අපි. නමුත් සුල්තරයක් වෙන්න පුළුවන් හොයාගන්න පුළුවන්. එමේ මේ යුගය ගැන කල්පනා කරන්න. ඔබ බහුතරයකට වෙනදා තියෙන කාර්යබහුලත්වය නැහැ. ඒකට වෙලා ඉන්න වෙලා තිබෙනවා. ජීවනාපසහන නම් තියෙන්න පුළුවනි. නමුත් ඒක ඉතින් දරා ගන්න ඉගෙන ගන්න මොනක විදියකින්. ඒක එක්කෙනෙකුට විතරක් නෙමෙයිනේ. නමුත් අපිට මාධ්‍යයක් තියෙනවා නම් මාධ්‍යයක් තුළ ධර්ම දේශනා ශ්‍රවණය කරලා මේ අභියෝගයෙන් ඇතිවෙන බයත් මේක නිසා ඔබට මරණ බය ඇති වෙලා තියෙන්නත් පුළුවන් නේ. ඊළඟට කවුද කියන්න බෑ. නමුත් මේ අභියෝගයට මුහුණ දෙන්නත්. මොකද ඔක අද නැත්නම් කවදා හරිත් මැරෙන්න ආවරුනහම එදාට එපා කියලා හරියන්නේ නැහැ නේ. බලන්න කල්පනා කරලා මීට පෙර හිටපු අත්තමුත්ත කවුරුත් ඔය අසංගතය ආවෙ නැතුවට නොමැරි හිටියද කියලා. පැරෙන්න වෙනවානේ. එහෙනම්
බය නැතුව මැරෙන්න බුදු සමය උගන්වනවා. බය නැති කරගන්න ඕන. බය කියන්නේ සිතුවිල්ලක් නේ. අන්න එහෙම කරුණු තේරුම් අරගෙන බුදුවරු පැහැදිලි කර වදාරන්නේ මේ කෙලෙස් යටපත් කරන්න හංගන්න නෙමෙයි. තවත් මේ මම කිව්ව ලෙඩ සහ මීට අමතර ලෙඩ හැදෙන්න පුළුවනි. නමුත් ත්‍රිපිටකය තුල මම දැක්කේ නෑ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම දේශනා කර දේශනා ඔස්සේ ගිය අයට අහවල් එක කරන්න ගිහින් ලෙඩ හැදෙයි, වැරදුනොත් වරදී කියලා හැම තියෙනවා. ධර්මයේ තේරුම් අරන් යනකොට වරදින්න බෑ කාටවත්ම. වරදින්නේ එහෙනම් මොකක් නිසාද? මංගුලා වෙන නිසා. මෙන්න මේ කරුණ තේරුම් ගන්න. ඊට අදාළ අය තේරුම් ගන්න. ඒ නිසා ප්‍රවේශම් කළා වූ ත්‍රිපිටකය තුළ පළවෙනි කාරණය කල්යාණ මිත්‍ර සේවනය, සද්ධර්ම ශ්‍රවණය. ඊට පස්සේ නේද සෝතාපට්ටි අංග කියලා කතා කරන්නේ මේ හතරනේ. මේ තේරුම් ගත්තාම යන්න තියෙන පාර වෙන එකක් නේ. අනතුරුව තමයි යෝනිසෝ මනසිකාරය සහ ධම්මාන ධම්මපටිපදාව. ඔය දෙකම අරකේ නෑ. මේ කරුණ තේරුම් අරගෙන ඔබ කිසියම් මුලාවකට පත් වී නැත්නම් ඒක දුරු කර ගන්නට අවශ්‍ය අවබෝධය ලබාගෙන සද්ධර්ම ශ්‍රවණයකට ලබාගත් ජීවිතේ මුණ දෙන්න තිබෙනා අභියෝග ඔබේ හැකියාව තුළින් ආර්ථික අභියෝග ජය ගන්න අතර ධර්මයේ සරණින් ආධ්‍යාත්මික අභියෝගය දුක ජය ගන්නටත් ඔබට කරුණු පැහැදිලි කර ගන්නට මෙම ධර්ම කරුණු පැහැදිලි කිරීම උපනිෂ්ඨ වේවා හේතු ආසනා වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. සාදු සාදු සාදු. අද මෙම ධර්මානුශාසනාව රංග ශ්‍රී ලංකා රූපවාහිනිය මගින් විකාශනය කිරීම සඳහා නුවරඑළිය ක්‍රේටන් විලේජ් පාර අංක 4-2 හි පදිංචි ඉන්ද්‍රනිල් විජේරත්න දියණිය විසින් සදහවර අනුග්‍රහක දායකත්වයේ දරා තිබෙනවා. නුවරඑළියේ පදිංචිව සිට මීට තෙමසකට පෙර අභව ප්‍රාප්ත වන්නට යෙදුනා වූ ඊ.එම්. විජේරත්න දයාබර ආදරණීය පියාණන්ගේ වියෝගයෙන් තෙමසක් සම්පූර්ණ වෙන පුණ්‍ය කර්මය වෙනුවෙන් කරන්නා වූ ගුණානුස්මරණ පින්කම වෙනුවෙන් මෙම ධර්ම දානය කරන අතර ඒ දානමය පුණ්‍ය කර්මයේ පින් අනුමෝදන් කරගෙන ඉක්මන් ජීවිතයකදී සැප සහගත ප්‍රතිපදාවෙන් නිර්වාණ අවබෝධය පිණිසත් වර්ග පරම්පරාවේ මිය ගියා වූ සියලු ඥාතීන් පින් අවශ්‍ය තැනක උපදී සිටින නම් ඒ හැම දිනාට පින් අනුමෝදන් වීම පිණිසත් හේතු ආසනාව වේවායි ප්‍රාර්ථනා කරනු ලබනවා. සුජීවත්ව සිටිනා වූ ලීලා විජේරත්න මෑණියන්ට මේ ජීවිතයේදීම ධර්ම අවබෝධය පිණිස නුවණැස පාදා ගන්නට මෙම ධර්ම දේශනාමය පුණ්‍ය කර්මයේ ධර්ම ශ්‍රවණයේ හේතු වේවායිද ප්‍රාර්ථනා කරනු ලබනවා. දේශකයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත් සිත සාන්තිය ප්‍රාර්ථනා කිරීමටත් අවස්ථාව කරගන්න ලබනවා. ඒ වගේම අනුග්‍රහක භාවතුන් වශයෙන් කටයුතු කළා ඔබටත් අපි ආයතනයක් වශයෙන් සහ පෞද්ගලිකව නිදුක් නිරෝගී සුව සහ චිරජීවනයේ නැත්නම් ධර්ම අවබෝධය ප්‍රාර්ථනා කරනු ලබනවා. ධර්ම දේශනා කරවා ගැනීමෙන් ධර්ම දානෙන් ධර්ම ශ්‍රවණය ජනිත කරගත්තා වූ ආනිසංසයන් මත පිහිටා තෙමසකට පෙර පරලෝසෙපත් වන්නට දෙනා විජේරත්න පියාණන් ඇතුළු පරලෝසෙපත් ඥාති වර්ගයා ගෞරවයෙන් සිහිපත් කරන්න. යමෙක් පිනින් මදවසේ නම් පිනින් පෙරේවා, දුකටපත් වසේ නම් දුකින් අත මිදේවා. මතු ඉතා ඉක්මන් භවයකදී මිනිසත් බව ලැබ බුද්ධ ආදී මහෝත්තම කල්යාණ මිත්‍ර සේවනය ලබා ත්‍රිලක්ෂණය වැනි දහම් කරුණක අනුගමනීය ප්‍රතිපදාව වටහා ගන්නට ලැබීම තුළින් සකල දුක්ඛයන්ගේ නිමාවන්නා උතුම් නිර්වාණ සෝයෙන් සැනසෙන්නට හේතු ආසනා වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. සුජීවත්ව වාසය කරන්නා වූ මෑණියන් ධර්ම ශ්‍රවණය කළා වූ හැමදෙනා අනුග්‍රහ දැක්වූ ඔබ හැමදෙනාටම මෙම කරුණ අවබෝධය මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුව සහ චිරජීවනයේ පිණිස හේතු වේවා. යන්නේන ගමන් බිමන් රැකියාදී කටයුතු යහපත් අනාගත බලාපොරොත්තු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දරුවන් සිටිනම් සාර්ථක වේවා. රෝග පීඩා දුර වේවා. අලුතින් රෝග පීඩාවකට නොපැමිණේවා. පාප මිත්‍ර ආදී සේවනයන්ගෙන් වෙන්නේ මේ අගයන් වටහාගෙන බුද්ධ ආදී මහෝත්තම කල්යාණ මිත්‍ර සේවනය ලබා ත්‍රිලක්ෂණයන් වැනි දහම් කරුණවල ගැඹුර සොකී අවබෝධය බවට පත් කර ගැනීම තුළින් ඔබටත් සකල දුක්ඛයන්ගේ නිමාවන්නා උතුම් නිර්වාණ සෝයෙන් සැනසෙන්නට හේතු ආසනා වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න අපද ප්‍රාර්ථනා කරනු ලබනවා. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. සෑම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.